පැතිකඩ ආයුබෝවන් ඔබ අද පැතිකඩ වැඩසටහන සමග COVID-19 අභියෝගයත් එක්ක විශේෂයෙන්ම තුන්වැනි රැල්ල දැන් වාර්තා වෙන්නේ අපි කවර ආකාරයෙන්ද කළමනාකරණය කළ යුතු අද උදෑසන ඇමරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් 78390 ලංකාවට අද පෙරවරුවේ ළඟා වුණා. තුන්වැනි මාත්‍රාවක් දීම පිළිබඳව දැන් රජය සලකා බලමින් ඉන්නවා. කොහොම වුණත් රෝගීන් සංඛ්‍යාව ඉහළ යනවා, මරණ සංඛ්‍යාව ඉහළට ඇවිත් තියෙනවා. සෙනසුරාදා රජය ප්‍රකාශයට පත් කළ සංකුලතා තියෙන පිරිසට රැකියාව සඳහා හැර නිවසින් පිටව යාම නවත්තන්නට හැකිතාක් නිවස තුලම රැඳී ඉන්නට කියලා. සමාජය තුල අපි දකිනවා තවමත් එක එන්නත් මාත්‍රාවක්වත් ලබා නොගත් විශාල පිරිසක් ඉන්න බව. මේ தත්ත්වය පිළිබඳව සාකච්ඡා කරන්නට අද අපි පැතිකඩ වැඩසටහනට සජීවීව සාකච්ඡා කිරීම සඳහා ආරාධනා කළා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමාට. සුබෝදෑසන කශෝක. මේ වෙලාවේ කොවිඩ් මර්ධනය සඳහා අපි මොන වගේ ආස්ථානයක්ද ගත යුතු? මේ පවතින තත්ත්වය ඒ කියන්නේ දැනට රජය මගින් නිකුත් කරලා ඔබ වැනි මාධ්‍ය ආයතන විසින් වාර්තා කරන තොරතුරු දිහා බැලුවත් මේ වෙලාවේ ෂණිකව කළ යුතු වන්නේ රට වසා දැමීම. මම කියන්නේ ස්ට්‍රික්ට් ලොක්ඩවුන් එකකට මේ වෙලාවේ අනිවාර්යෙන් ගමන් කළ යුතුයි. එහෙම පියවරක් තියලා තමයි ඊළඟට අපි මොකද්ද කරන්න කියන එක පිළිබඳව සලකා බැලිය යුතු වන්නේ පවා. මෙන්න මේ තැනදී රජයේ පැත්තෙන් නැවත ප්‍රකාශ වෙන දෙයක් තියෙනවා. ආර්ථිකයේ අසීරු තැනක තියෙනවා. සෞඛ්‍ය අභියෝගය, කොවිඩ් තුන්වෙනි රැල්ලේ මරණ සංඛ්‍යාව ආසාදනය වන ප්‍රමාණයෙන් ප්‍රතිශතයක් ලෙස මේ යන ප්‍රමාණය ඉහළයි. දැන් මේ තත්ත්වය තුළ අපි මේ ආර්ථිකය සහ සෞඛ්‍ය අපිට තුලනයක් ඇති කරගන්න පුළුවන්ද? මොන වගේ විදියටද අපිට හිතන්න වෙන්නේ? දැනට ලෝකයේ පවතින තත්ත්වය අනුව මම හිතන්නේ ආර්ථිකය වෙනම, සෞඛ්‍ය වෙනම, අධ්‍යාපනය වෙනම, ප්‍රවාහනය වෙනම සලකන්න පුළුවන් කාලයක නෙමෙයි අපි ඉන්නේ. මම කියන්නේ දැන් කොවිඩ් වසංගතේ නැති වුණත් මේ සියල්ලම ඉතාම දැඩි ලෙස බැඳිලා තියෙන්නේ. ඒ නිසා අපි ආර්ථිකය ගැන හිතලා සෞඛ්‍ය ගැන අඩුවෙන් හිතනවා වගේ දේවල් වැඩක් නැහැ. මොකද දැන් සෞඛ්‍ය කියන්නේ තාර්ථිකයම තමයි. අධ්‍යාපනය කියන්නේ තාර්ථිකය තමයි. ඒ නිසා අපට මේ වෙලාවේදී ප්‍රමුඛතාවයේ දිය යුතු වන්නේ මේ සෞඛ්‍ය ප්‍රශ්නය යම් තරමකට හෝ පාලනය කර ගැනීම. ඒක ආර්ථිකයේම කොටසක්. ඔබ හිතන්න ගෙදරින් මොකක් හරි දෛනික රැකියාවකට එළියට බහින කෙනා නැවතත් ආසාදිතෙක් වෙලා නම් ගෙදරට එන්නේ. හරිද? එතකොට ඒ එදා හම්බ කරගත්ත එකෙන් වැඩක් වෙන්නේ නැහැ. ඊට පස්සේ උ දවස් 14ක් නැත්නම් මුළු පවුලම නිරෝධායනට හරි රෝහල් ගත වෙන සිද්ධ වෙනවා. මේ වෙලාවේදී මම කියන්නේ මේක වෛරස් එකක් නේ. දැන් බැක්ටීරියා ආසාදනයක් නම්, දිලීර ආසාදනයක් නම් අපිට මීට වඩා වැඩි කාලයක් මේ ශුද්ධ ජීවීන් වර්ධනය වෙන්නට, රෝග ලක්ෂණ එන්නට තියෙනවා කියලා කියන්න පුළුවන්. නමුත් මේ වෛරස් එකේ තියෙන වාසියකුත් තමයි කෙටි කාලයකින් ගුණණය වෙලා රෝග ලක්ෂණ පහළ වෙලා ඒක පතුරවලා යම්කිසි ආකාරයකට ඒ ක්‍රියාවලිය අවසන් වෙනවා. ඒ නිසායි මම කියන්නේ අඩු ගානේ ඒක මම නෙමෙයි මම හිතන්නේ අපේ රටේ ඉන්න සෞඛ්‍ය විශේෂඥයින් දිගටම ඉල්ලා හිටින්න එකයි කෙටි කාලීනව රට වහලා දැමීම කියලා කියන්නේ ඒක එක පැත්තකින් ආර්ථික වශයෙන් මේ වැටෙන වැටිල්ලත් తాවකාලිකව නතර කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ දෙකම යන්න ගියොත් අපිට දෙක එකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. අවසානයේ ආර්ථිකයත් නැහැ, ජනතාවගේ ජීවිතත් නැහැ. වෛද්‍ය ජයතිස්ස දැන් අපි මේක දිහා බලද්දී අපිට අමතක කරන්න බැරි කොටසක් තියෙනවානේ. මොකද අපි මේ පියවරට යද්දී අපි දත්ත මත යන්න ඕන. හරි තොරතුරු මත යන්න ඕන. කොවිඩ් අභියෝගයත් එක්ක ලෝකේ බොහොම රටවල් විශේෂයෙන් සැලකිලිමත් වුණා මහජන අවකාශයේ
මේ කොවිඩ් වලට අදාළ දත්ත ඒ කියන්නේ රෝගීන් සංඛ්‍යාව පහසුකම් වලින් ප්‍රයෝජන අරගෙන තියෙන ප්‍රමාණය රෝහල් ඇඳන් වලින් මේ වෙනකොට කොච්චර ප්‍රයෝජන අරන් තියනවද අන්න ඒ වගේ කරුණු එන්නත් කරන මේ වගේ දත්ත පොදුවේ කාටත් එලිදරව් වෙන විදිහට ඒ තොරතුරු විශේෂඥයන්ට පාවිච්චි කරන්න විදිහට තියන්න. දැන් මේ වෙලාවේ අපිට පේනවා මේ තොරතුරු සහ විශේෂඥ උපදෙස්. දැන් තොරතුරු මතනේ අපිට විශේෂඥ උපදෙස් ගන්න වෙන්නේ. මේ දෙක ප්‍රයෝජනයට ගැනීම සම්බන්ධයෙන් යම් ගැටලුවක් තියෙන බව බැලූ බැල්මටම පේනවා. ඒක හරි. ඒ කියන්නේ මේ වෛරස් වසංගතයේදී මේ මර්ධනය කරන්න නම් අනිවාර්යෙන් ජනතාවගේ සහාය ගන්නට ඕනේ. ඒ කියන්නේ ජනතාව විතන් කරලා ජනතාව අන්දලා කොලේ වහලා මේ වෛරසයට මුහුණ දෙන්න බෑ. ඒතකොට ජනතාව මේ ක්‍රියාවලියට බද්ධ කරගන්නේ කොහොමද? එහෙමනම් අපි මේ පිළිබඳව අංග සම්පූර්ණ නිවැරදි තොරතුරු ජනතාවට සම්ප්‍රේෂණය කරන්නට ඕනේ. මම හිතනවා මේ මොහොතේදී අපේ මාධ්‍ය හරහා ජනතාවට දැනගන්නට ලැබිලා තිබෙන තොරතුරු අර ඊයේ මම දැක්ක PHI යුනියන් එකේ සභාපතිතුමාත් කියනවා මේවා මේ නිවැරදි නෑ කියලා. ඇත්ත නිවැරදි කියලා කියන්නේ මම හිතන්නේ අංග සම්පූර්ණ නෑ. මේ කියන එක පොඩි. ඇත්ත නෙමෙයි මේ කියන්නේ. දැන් උදාහරණයක් හැටියට මම කියන්නේ ඔබට මතකද ඉන්දියාවේ දෛනිකව කොවිඩ් මරණ සංඛ්‍යාව 3500 4000 වෙනකොට ඒක අපේ මාධ්‍ය ඒ විදිහට වාර්තා කළා. දැන් පහුගිය සතියේ කියන්නේ අපේ කොවිඩ් මරණ සංඛ්‍යාව 1000ක් වෙන්න ගත උනේ අවසාන 4000 ඉඳන් 5000 වෙන්න ගත උනේ දින 13යි. ඒ කියන්නේ දල වශයෙන් හිතුවොත් දවසකට මරණ 77ක්. මේ ප්‍රමාණය ලංකාවේ ජනගහනයට ඇප්ලයි කරලා බැලුවොත් ඒ කියන්නේ ඉන්දියාව වගේ ඉන්දියාවේ නම් දැන් දවසකට 4900ක් විතර 5000ක් විතර මරණ තත්ත්වයක්. මම හිතනවා දැන් අවසාන දවස් තුනේදී වාර්තා වෙච්ච මරණ 98යි 94 90 මේ සතිය අවසන් වෙනකොට අපේ දෛනික මරණ ප්‍රමාණය 95 ඉක්මවල යනවා. හරිද? එතකොට නිකන් ඉන්දියාවේ ජනගහනයෙන් 5500ක් විතර දිනකට මරණ තත්ත්වයක්. ඒ දත්තේම ප්‍රමාණවත් අපි ඉන්න තැන පිළිබඳව යම් අදහසක් ගන්න. මම කිව්වේ මේකයි මේ අංග සම්පූර්ණය කියන්නේ රෝහල් වලින් ලැබෙන දත්ත වාර්තා ඊළඟට PHIලා සහ විශේෂයෙන් වෛද්‍යවරුන්ගේ කියන දේවල් අනුව ගත්තට පස්සේදී මම හිතනවා මේ මරණ ප්‍රමාණය මීට වඩා වැඩි. හරිද? මොකද අපිට මතකයි දැන් තුන්වෙනි රැල්ල මැද හරියේදී විතර සෞඛ්‍ය අමාත්‍යාංශ නිවේදනයක් නිකුත් කරානේ මේ කොවිඩ් මරණයක් කියන්නේ මොකද්ද කියලා. අර්ථකථනයක් දුන්නා. ඒ කියන්නේ අපි තේරුම් ගන්න ඕන එකක් තමයි මෙන්න මේ ශිල්ප වචන සහ ඒවට තියෙන අර්ථ දැක්වීම. අපි කඩින් කඩ මද වැසි කියලා කිව්වහම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ මේකට අර්ථකථනයක් තියෙනවා. අපි හිතන් ඉන්න කඩින් කඩ එන මද වැසි එකක්. හැබැයි ඔවුන්ගේ අර්ථකථනය තව එකක්. අපි තේරුම් ගන්න ඕන ඔවුන්ගේ නිවේදනය ඒ අර්ථකථනය හරහා. ඒ නිසායි වෛද්‍ය නලින්ද ජයතිස්ස මේ කියන කාරණේ හරි වැදගත් වෙන්නේ මේ කොවිඩ් අභියෝගය සහ එයින් මරණයටපත් වුණු පුද්ගලයන්ගේ ප්‍රමාණය කොයි වගේද කියන එක තේරුම් ගැනීම. ඒ කියන්නේ දැන් මේ කොවිඩ් මරණ 98ක් කියලා කියන්නේ ඒ මියගිය සියලු දෙනා කොවිඩ් පොසිටිව් තමයි. හැබැයි තව පොසිටිව් අය මැරිලා තියෙනවා. එයා කොවිඩ් මරණයක් හැටියට අරගෙන නැහැ. මොකද සෞඛ්‍ය අමාත්‍යාංශය කියපු දේ හැටියට කොවිඩ් පොසිටිව් වුණාටම හරියන්නේ නැහැ. මේ මරණයට ඍජු හේතුව හෘදයාබාධයක් හෝ නැත්නම් හෘදකර්මණ්‍ය වීමක් නොවේයි කෙලින්ම කොවිඩ්ම විය යුතුයි කියන එක. හරිද? ඒ සඳහා වෙච්ච ශ්වසන පද්ධතිය ආබාධයක් පෙනහළු ආසාදනයක් ඇතුළු ඒ නියුමෝනියා තත්ත්වයට වර්ධනය වෙලා යා යුතුයි කියන එක සම්බන්ධයෙන් තමයි උපදෙස් දීලා තියෙන්නේ. ඒක මම කිව්වේ මේ කොවිඩ් පොසිටිව් වෙච්ච මරණ ගානම නෙමෙයි මේ 98 හෝ 94 කියලා කියන්නේ. ඔබ අහපු ප්‍රශ්නෙට එතකොට දැන් මේ ඇත්තටම අපට සාමාන්‍ය පුද්ගලයෝ හැටියට මතු පිටින් බලලාම තීන්දුව ගන්න බෑ. මේ පිළිබඳව අපට විධිමත් දත්ත උමනායි. හරිද? විශේෂයෙන් ගත්තොත් ඇත්තටම ආසාත්‍යයන් ප්‍රමාණය මම කියන්නේ දැන් PCR 20000කට අඩුවෙන් කරලා 16% 19% දක්වා පොසිටිව් වෙනකොට අඩු ගානේ ඒ කියන්නේ ඒක අංග සම්පූර්ණ නොවුනත් එයින් ගන්න පුළුවන් අදහසක් තියෙනවා. ඊළඟ මේ මරණ ප්‍රමාණය ඊළඟ ගත්තොත් එහෙම මේකේ තිබෙන දැන් ඔබ දන්නවා මේ වෛරස් එක
වෛරස් එකේ විවිධ විකෘතයන් ඇති වෙලා තියෙනවා. ඩේටා එක තමයි දැන් එන්නේ. ඒ සම්බන්ධයෙන් තොරතුරු ගන්න තියෙන අපේ ජාතික විශ්වවිද්‍යාලය පරීක්ෂණ කණ්ඩායමේ. ඒ තොරතුරු තියෙනවා. ඉතින් මේ සියලු තොරතුරු එකතු කරගත්තට පස්සේදී තමයි අපිට මේ සම්බන්ධයෙන් මේ මොහොතේ කල යුත්තේ කුමක්ද කියන එක තීන්දුව කර හැකි වන්නේ. එතකොට මම අහන්නේ මේ තොරතුරු එන්නේ කාටද? ඔබට එන්නෙත් නැහැ මට එන්නෙත් නැහැ. මේ සම්බන්ධයෙන් තොරතුරු එන තීන්දුව ගත හැකි ඉහළම බලධාරීන් කීප දෙනෙක් ඉන්නවා. අන්න ඒ අය මේ තොරතුරු මත විශ්වාසය තබලා තමයි මේ තීන්දුව ගත යුතු වන්නේ. එහෙම නැත්නම් අපිට හිතන දේවල් අපිට අතීතයේ තියෙන අත්දැකීම් වලින් හරි නැත්නම් අපි අපේ මනසේම වෙන දේවල් වලින් පමණක් තීන්දුව ගන්න බෑ. ඉතින් මේ ඇත්තටම දැන් මේ වසංගත වේදය වුණත් දැන් වෙන පියවරකට ඇවිල්ලා තියෙන්නේ. හරි මේ වෛරස් වසංගතයත් එක්ක තනිකරම බත්ත තොරතුරු මත නිවැරදි විද්‍යාත්මක දේශපාලන තීන්දුව. දැන් දේශපාලන තීන්දුව වලට විද්‍යාත්මක කියන වචනේ ටිකක් ඒක දුරයි. නමුත් මේ මොහොතේදී විද්‍යාත්මක දේශපාලන තීන්දුව ගන්නයි ඕනා. ඒ සඳහා තමයි දැන් මේ විෂය ප්‍රවීණයන් අවශ්‍ය වෙන්නේ. දැන් මේකට තියෙනවා කාර්ය සාධක බලකායක්. එතකොට මේක නියෝජනය කරන පිරිස බැලුවාම මේ විෂය ගැන දැනුම ඇති අය මේක තුල ඉන්න බව පැහැදිලියි. පළවෙනි කරුණ තමයි මේ සම්බන්ධයෙන් තීන්දුව ගන්නේ ජනාධිපති කාර්ය සාධක බලකාය නම් මේ වෙලාවේදී ප්‍රමුඛතාවයේ ගත යුතු වන්නේම සෞඛ්‍ය විශේෂඥයින් විශේෂයෙන්ම වෛරසය සම්බන්ධ වසංගත වේද විශේෂඥයින්. හරිද? ඊළඟට අපිට පුළුවන් කියන්නේ තීන්දුව ගන්න තැන වෙනම තියෙන්න පුළුවන්. ඒ ගන්න තීන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා යම් අර ක්‍රියාකාරීකමට තියෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට අපි හිතමුකෝ මේ වෙලාවේදී ප්‍රවාහන අංශය හරහා නැත්නම් ත්‍රිවිධ හමුදාව හරහා පොලිසිය හරහා බුද්ධි අංශය හරහා කරගන්න ඇක්ෂන් එකක් තියෙනවනේ ක්‍රියාකාරී සලස්මක්. ඒ ක්‍රියාකාරී සලස්ම ක්‍රියාත්මක කරගන්න කමිටුවක් තියෙන්න පුළුවන්. නමුත් තීන්දුව ගත යුතු වන්නේ විෂය ප්‍රවීණයන්. මේක යුද්ධයක් නම් අපි කවුරුත් බල කරන්නේ නැහැ මෙතන සෞඛ්‍ය ප්‍රධානියෙක් ඉන්න ඕන කියලා. කවුරුත් මේ රටේ 30 අවුරුදු යුද්ධයක් තියෙන කාලේ යුද්ධය සම්බන්ධයෙන් මාධ්‍ය ප්‍රකාශක හෝ යුද්ධය සම්බන්ධයෙන් මොකක් හරි තීන්දුව ගන්න තැන හරි නැත්නම් ආරක්ෂක මණ්ඩලයට ඇතුළත් වෙන්න හරි සෞඛ්‍ය බලධාරීන් ඕන කියලා කවුරුත් කිව්වේ නැහැනේ. නමුත් දැන් තියෙන්නේ මේ වෛරස් එක සම්බන්ධ ප්‍රශ්නයක් නම් එතන ඉන්න ඕන සෞඛ්‍ය සම්බන්ධ විශේෂඥයින්. හරිද? මොකද ඒ අයට තමයි මේකේ විශේෂ දැනුම සහ දිගපල්ල තේරෙන්නේ. එහෙම නැතුව මේකත් අනිත් ප්‍රශ්නයක් වගේ අපිට සාමාන්‍ය බුද්ධියෙන් අවබෝධයෙන් තීන්දුව ගන්න පුළුවන් කියලා ඒක තීන්දුව කරලා සෞඛ්‍යාංශයේ ඉන්නේ ඒගොල්ලෝ ගන්න තීන්දුව ක්‍රියාත්මක කරන්න විතරක් නම් සෞඛ්‍ය වැඩකරුවන් පමණක් නම් මේක ඉස්සරහට යන්න බෑ. ඒ ඇත්තටම අපේ රටේ වෙලා තියෙන මූලික ප්‍රශ්න හැටියට මම දකින්නේ මෙන්න මේ තීන්දුව තීරණ ගැනීමේදී දත්ත තොරතුරු මත නෙවෙයි තීන්දුව ගන්නෙ. ඒ යම්කිසි ආකාරයක මට පේනවා ආවේගය මත හැඟීම මත තීන්දුව ගන්න ස්වභාවයක් තමයි පෙන්눔 කරන්නේ. මම හිතනවා මම ඒක වෙන වචනින් කිව්වොත් අතන මේක සමහර වෙලාවට ඒ තීන්දුව උද්දච්චකම් මත ගන්න ඒවා. උදාහරණයක් මම ඔබට කියන්නම්. දැන් ඩෙල්ටා වේරියන්ට් එක පැතිරීම පිළිබඳව අපේ රටේ ජාතික විශ්වවිද්‍යාලයේ ડોક્ટર චන්දිම ජීවන්ත දතුරු කණ්ඩායම පරීක්ෂණ කළා. ජූලි මාසයේ අවසන් වෙනකොට වුන් කියනවා කොළඹ දිස්ත්‍රික්කයේ හම්බ වෙච්ච රෝගීන්ගෙන් 75කට වඩා වැඩි. හරිද? තුන්වෙනි සතිය වෙනකොට ඩෙල්ටා වේරියන්ට් එකට අසාධ්‍ය වෙච්ච අය කියලා. එතකොට මේ තොරතුරු අතේ තියාගෙන තීන්දුව ගන්න අය තීන්දුවක් ප්‍රකාශයට පත් කරනවා අගෝස්තු 2 වෙනිදා ඉඳලා සියලුම රජයේ සේවකයන් ගර්භණී මාතාවන් කිරිදෙන මව්වරුන් නිදන්ගත රෝග සඳහා දීර්ඝකාලීන ප්‍රතිකාර ගන්න අය රජයේ නිලධාරීන් රජයේ සේවකයන් සියලු දෙනා වැටෙන්න උනා. ඒක වැටෙන්න කියපු ගමන් දැන් පෞගිය මාස 6ේදී ඒගොල්ලෝ තනිය පුද්ගලික වාහන ගත්තේ නැහනේ. පොදු ප්‍රවාහන සේවාවේ දුම්රියේ බස් වී. ඒතර ඒ තීන්දුව ප්‍රකාශයටපත් කරනවා අර දත්ත තොරතුරු කිසිවක් ගැන සැලකිලි ගන්න නැතුව. ඇත්තටම ජනාධිපති ලේකම්වරයා රාජ්‍ය පරිපාලන ලේකම්ට හරි සෞඛ්‍ය මේ කවටද අධ්‍යාපන ලේකම්ට මේ සේවකයන් කැඳවන්න කියන කලින් ඌ ප්‍රකාශයටපත් කළ යුතු වෙනවා. අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වසංගත රෝග ප්‍රධානියා මෙන්න මේ වසංගත රෝග කියන්න ඕන අය කවර නිර්දේශයක්ද ලබා දුන්නේ සියලු රජයේ සේවකයන් ගෙන්නන්න කියලා. දැන් ඒ තීන්දුවේ අමනෝක්ෂකම පේනවනේ දවස් 3ක් යනකොට රිවර්ස් කරනවානේ.
ඒ රිවර්ස් කරන්න උනේ ඩෙල්ටා එක ඒ දවස් තුනේ වේගයෙන් පැතිරලා නෙමෙයි. ඩෙල්ටා එක පැතිරෙමින් තිබුණා. නමුත් දත්ත නොසලකා තීන්දුව ගත්තා. වයිද ජස්ට් මෙතෙන්ට තියෙන ප්‍රතිතර්කයේ දිහා අපි බලමුකෝ. දැන් මෙතෙන්ට තියෙන ප්‍රතිතර්කය තමයි එන්නත් කිරීම සඳහා එන්නත් මාත්‍රා ගෙනල්ලා තියෙනවා. එන්නත් කිරීම ඊටාම ශීඝ්‍රයෙන් ඒ කියන්නේ එන්නත් කිරීම පැය 24 එන්නත් කිරීමේ මධ්‍යස්ථානද පාවිච්චි කරමින් ලංකාව පුරා කැරීගෙන යනවා. එතකොට ඒක තුල ලබා ගන්න ආවරණයෙන් අප්‍රමාදව විවෘත කරනවා කියන තර්කයනේ ගොඩනගන්නේ. ඕක අශෝක සාමාන්‍ය කෙනෙකුට කියන්න පුළුවන්. සාමාන්‍ය පුද්ගලෙක් රයිට් දැන් එන්නත් කරන්නේ කරගත්ත දැන් හරි කියලා. හැබැයි දැන් මේ එන්නත කියලා කියන්නේ අර මේ ලෝකේ පාවිච්චි කරපු වෙනත් එන්නත් වගේ නෙමෙයි. මොකද සාමාන්‍යයෙන් ඔබ දන්නවා එන්නතක් දැන් උදාහරණයක් හැටියට මේ කොරෝනා පවුලටම අයිති මේ SARS වගේ වසංගතයක් MERS වගේ වසංගතයක් සඳහා තවමත් අපිට හරියමං එන්නතක් නිෂ්පාදනය කරගන්න බැරි වුණා. ඒක තමයි වෛරස් එකේ හැටි. ඒ මොකද දැන් වෛරස් එක කියන්නේ නිතරම වෙනස් වෙන එකක්. හරි ඒක. ඒකෝර දැන් අපි එන්නත පිළිබඳව අධික විශ්වාසයක් ජනතාව තුල ඇති කරන්න හැදුවොත් ජනතාව තේරුම් ගන්නේ මාධ්‍ය වලින් පෙන්වන දේවල් බලලා රයිට් දැන් එන්නත් කරා එහෙනම් ප්‍රශ්නයක් නැහැ කියලා. මෙන්න මෙතකොට තමයි අපිට සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් වැදගත් වෙන්නේ. හරි? එන්නත් කරණයෙන් අපිට කොතරම් දුරකට මේක මර්ධනය කරගන්න පුළුවන්ද? එන්නතත් එක්ක තව අනුගමනය කළ යුතු සෞඛ්‍ය උපදෙස් මොනවද? එන්නත ගැහුවත් මාත්‍රා දෙකම ගැහුවත් මේකේ සමහර සංකූලතාවයන් නැති වෙන්න පුළුවන්ද? මරණය දක්වා යන්න පුළුවන්ද කියන එක පිළිබඳව දැනුවත් කිරීමක් කළ යුතුයි. අතන මේ එන්නත් ක්‍රියාවලිය පිළිබඳව මාධ්‍යමකින් බලනකොට මට පෙනුනේම අපි වෛද්‍ය විද්‍යාව කියන බයිපෝලර් ඩිසෝඩර්. හරිද? සමහර රෝගීන් ඉන්නවා මේ මානසික රෝගී මානසික තත්ත්වයේ මේ දෙපැත්තට යනවා එක්ස්ට්‍රීම් එකට යනවා. හරිද? එක වෙලාවක සම්පූර්ණයෙන්ම අක්‍රිය වෙනවා සමහර වෙලාවක නිකන් අර වැඩි උද්දාමයට පත් වෙන බයිපෝල් එකක් වෙනවා. වෛද්‍ය ජාතිස මේ පැහැදිලි කරන්නේ මානසික රෝගයක් කියන බයිපෝලර් ඩිසෝඩර් එක මානසික රෝගයක. ඉතින් බලන්න දැන් එන්නත තමයි මේකට තිබුණු වෙන ප්‍රතිකාරයක් නැහැනේ. හැබැයි එන්නත පිළිබඳව ලෝකය විශ්වාසය තියලා එන්නත් නිෂ්පාදනය කරන්නට ලොකු අරගලයක් කරන කාලේ අපේ රටේදී තිබුණේ එන්නත පිළිබඳව ඊටාම අඩු මතයක්. එන්නත ප්‍රොමෝට් කරේ නැහැ. රජයේ මැදිහත් වෙලා වදාළ බලධාරීන් වෙන වෙන දේවල් තමයි ප්‍රවර්ධනය කළේ. ඒකේ ප්‍රතිඵලය මොකද්ද? ඒකේ ප්‍රතිඵලය තමයි අද එන්නත් නොකරපු පිරිසක් ලංකාවේ ඉන්නවා. ඇයි ඒ? දැන් අපි ඇවිල්ලා සමහර ප්‍රතිශක්තිකරණ ක්‍රමවේදයන් 100% කරපු රටක්. මේ අද ඉන්නේ ජාත්‍යන්තරයේ ඉදිරියේ ලංකාව ආදර්ශයට ගත්ත රටක්, ගුරු ආදර්ශයක් හැටියට ගත්ත රටක් එන්නත් කරණය සම්බන්ධයෙන්. මොකද 1960 ගණන් වල ඉඳලා එන්නත් කරණය තුල ඉතාම හොඳ ප්‍රතිඵල පෙන්වලා තියෙනවා. අනිත් අතින් එන්නත් කරණයට ජනතාව ඉහළ වටිනාකමක් දීලා තියෙන බව යුද්ධ සමයේදීත් පැහැදිලි වුණා. මොකද ඇතැම් වෛද්‍ය විශේෂඥයෝ කියලා තියෙනවා යුද්ධ ඉවර වෙලා මේ කඳවුරු වල ඉඳලා LTT ප්‍රදේශයේ පාලන ප්‍රදේශවල ඉඳලා මෙහා පැත්තට ආපු අය අරගෙන එන්න පුළුවන්. Tamanගේ සේසතනේ ගේන්න පුළුවන්. ඒ අතර දරුවන්ගේ එන්නත් කිරීමේ කාඩ් පත තිබුණාය කියලා. මේක තුල තියෙනවා ලංකාවේ කොයි පළාතක වුණත් ජනතාව එන්නත් කරන්නට දීපු තැන සහ අවබෝධ කරගෙන හිටපු ප්‍රමාණය. අන්න එක තමයි රාජ්‍යයේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය තියෙන වැදගත්කම. ලෝකයේ සෞඛ්‍ය සමුළු වලට ගියාම අපේ රටෙන් වෙන දේවල් නෙමෙයි අහන්නේ. ඔබ කොහොමද මෙවැනි ආර්ථික තත්ත්වයක් තියාගෙන සංවර්ධ රටවල් වලට පවා නොහැකි වෙලා තිබෙන එන්නත් කරන ක්‍රියාවලිය කළේ කොහොමද? ඒ කාලේදී අපිට ඇත්තටම මේ එන්නත් කරන සඳහා ට්‍රිපල් හරි BCG හරි මොකකට හරි මේ විදිහට මේ පොලිසියෙන් ගෙදරට යවලා ඔය ආණ්ඩුව කියන හැටියට බුද්ධියංශ ගෙවල් වලට යවලා පරීක්ෂා කරන උමනාවක් තිබුණේ නැහැ. හැබැයි අපි හොඳට දන්නවා මේ රටේ යම් ප්‍රමාණයක් එන්නත ගහගන්න මැලිකමක් දක්වන වෙන මොකක්ද නිසා නෙවෙයි එන්නත ගැන හදපු දුර්මත නිසා සහ වෙන වෙන දේවල් ප්‍රොමෝට් කරන්න ගියපු නිසා. ඒ ඇවිල්ලා එන්නත් කියන්නේ අපිට එන්නත් ලැබීම ප්‍රමාද වෙනකොට අපි කල යුතුව තිබුණේ එන්නත පිළිබඳව ජනතාව දැනුවත් කරලා විශ්වාසය හදන එක. එන්නත් නොලැබෙන කාලේ ඒ වැඩේ කරේ නැහැ. දැන් එන්නත් ලැබෙන්න පටන් ගත්තානේ. එන්නත් ලැබෙන්න පටන් ගන්නකොට මොකද කළේ? ඔබට මේ මාධ්‍ය ටිකක් සියුම් නිරීක්ෂණය කළොත් අපි වාර්තා කරේ කොහොමද?
අද තමයි වැඩිම ගැහුවේ. ඔන්න ලක්ෂ 4ක් ගැහුවා. අද ලක්ෂ 4මාරක් ගැහුවා. ඔන්න අද ලක්ෂ 5 සීමාවට ආවා. ඒක කියන එක ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒ කියන එක ඇතුලේ අර මම දැක්ක ඊයේ කවුරු හරි මේකට පාවිච්චි කරනවා එන්නත් සැනකෙලිය කියලා වචනයක්. ඒක හරි. ඒකෙන් හැදුවා ඉතා අධිකතර විශ්වාසයක්. එන්නතේ එක මාත්‍රාවක් හරි ගත්තොත් ප්‍රශ්න ඉවරයි. එතකොට මාස්ක් එකත් අමතකයි, ඩිස්ටන්ස් එකත් අමතකයි, සැනිටයිස් කරන එකත් අමතකයි, ඔක්කොම අමතකයි. ජනතාව එකරාශීවමත් අමතකයි. එහෙම බෑ. මොකද මේ මම කියන්නේ එන්නත් කරණය ගැන විශ්වාසය තියමු. නමුත් ඉතිරි සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශකයන් පිළිපැද්දොත් තමයි අපිට මේ තත්ත්වයට ළඟා වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඔබ දන්නවා දැන් මේ වෙනකොට අපේ රටේ සෞඛ්‍ය සේවාවේ 6000ක් පමණ ආසාදයන් වෙලා තිනවා. එතකොට රෝහල් වල ඇත්තටම සමහර රෝහල් වල විශේෂයෙන් ගත්තොත් හෙද කාර්ය මණ්ඩලයට මේක වැළඳීම නිසාම රෝහල් වාට්ටු පවත්වාගෙන බැරි තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. මම ජාතික රෝහලේ මට ආරංචියක් ආවා සමහර හෙදියන්ට පොසිටිව් වුණාම ෂිෆ්ට් එක මාරු කරගෙන වෙන කෙනෙක් එවන්න විදියක් නැහැ. ඒ තරමට මේ ප්‍රශ්නේ බරපතලයි. හරි ඒන්නත් මාත්‍රා දෙකම ගත්තා. ඒතකොට ඒ අයටත් එහෙම නම් අපි හිතන්න ඕනේ සාමාන්‍ය ජනතාව පිළිබඳව මේ පිළිබඳව ඔවුන් කොතරම් අවධානයකට ලක් කළ යුතුද? මම නැවතත් අවධාරණය කරන්නේ මේක එන්නත් කරණයෙන් එහෙම නැත්නම් ගත්තොත් වෙන ටෙක්නිකල් ප්‍රශ්න වලින් පමණක් හරි වැදගත් එක පමණක් විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නොවන නිසා ජනතාවගේ 100%ක් සහයෝගය මේ වෙනුවෙන් අවශ්‍ය නිසා අපට තිබෙන ඇත්ත తত্ত্বය ජනතාවට කියන්නට ඕන. හරිද? ඒ తত্ত্বය ටිකක් භයංකර වෙන්න පුළුවන්. මම කිව්වේ දැන් දරුවෝ 45000ක් පොසිටිව් කියන එක ටිකක් භයංකරයි තමයි. දවසකට දරුවෝ 150ක් විතර පොසිටිව් වෙනවා කියන එක භයංකර තමයි. ඉන්දියාවේ තත්ත්වයට සාපේක්ෂව අපේ රටේ ඒ ජනගහනය හිටියනම් 5000ක් විතර මැරෙනවා කියන එක භයංකර තමයි. හරිද? ඩෙල්ටා වේරියන්ට් එක 75% වැඩි කියන එක භයංකර තමයි. හැබැයි ඒ තොරතුරු කිව්වහම ජනතාව විසින් ලබා ගන්නා ස්වයං අවබෝධයම තමයි ඔවුන් එළියට බහින්න නැතුව ඉන්න බල කරන්නේ. හරි. එහෙම නැත්නම් දැන් උත්තර නෑ. මම කියන්නේ දැන් මේක උඩු දුවලා තියෙන හැටියට ජනතාව සති දෙකක් ගෙදරට කොටු කරලා තිබෙන එක හැර අපට ඒ සති දෙක අවසන් වෙනකොට ඩෙල්ටා 0 වෙන්නේ නැහැ. නමුත් අපට අඩු ගන්න පුළුවන් වෙනවා අපේ රෝහල් පද්ධතියට දරා ගන්න පුළුවන් සීමාවටවත් මේ ආසාදිතයන් ප්‍රමාණය අඩු කරගන්න. වෛද්‍ය ජයතිස්ස දැන් සෞඛ්‍ය සේවාවට එල් වෙලා තියෙන අභියෝගය මේ වෙලාවේ. මොකද මේක අපි හරි කල්පනාවෙන් තේරුම් ගන්න ඕන දෙයක්. පහසුයි කියන්න රෝහල් වල ප්‍රශස්ත කාර්යයක් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් රෝහල් වල බිම ලෙඩ්ඩු ඉන්නවා, ඇඳක් නැතුව ලෙඩ්ඩු ඉන්නේ. එහෙම කියන්න අපිට හරි පහසුයි. හැබැයි මේක ඇතුලේ මේකට විසඳුමක් හොයාගන්න, මේක කළමනාකරණය කරගන්න අපි හරි තීරණ ගත යුතුයි. මේක කළමනාකරණය කරගනිද්දී අපේ විශේෂ අවධානය යොමු වෙන්න ඕන කොයි වගේ තැන්වලටද? ඔව් පළවෙනිම කාරණය තමයි මම පටන් ගත්ත තැනටම ආවොත් අපේ රෝහල් ධාරිතාව. දැන් රෝහල් ධාරිතාව වැඩි කරනවා කියලා කියන්නේ ඇඳන් සංඛ්‍යාව වැඩි කරන එක හරිය తాවකාලික වාට්ටු ඉදි කරන එක නෙමෙයි. මොකද දැන් මම අත්දැකීමෙන් දන්නවා මගේ ගමේ පිඹුරේ ඒක දැන් කොවිඩ් රෝහල බවට පත් කරලා තියෙන්නේ. පහුගිය කාලෙදී අර මේ తాවකාලික කොවිඩ් වාට්ටුවක් ඉදි කළා. වෛද්‍යජාතිස මේ සඳහන් කරන්නේ මතුගම නගරයට ආසන්නයෙන් තියෙන කළුතර දිස්ත්‍රික්කයේ. මොකද සාමාන්‍ය කළුතර දිස්ත්‍රික්කයේ පිඹුර රෝහලේ තරම් ප්‍රසිද්ධ රෝහලක් නෙමෙයි. නමුත් මේ වෙලාවේ මේ රෝහල ඉතාමත්ම ප්‍රදේශයේ ජනතාවට සේවය සපයනවා සහ නැවත මේ රෝහලේ වැදගත්කම මේ රෝහලේ පිහිටීම නගරයට ආසන්නයේ පිහිටීම වැදගත්කම මතු කරනවා. ඒක ප්‍රදේශයටත් වඩා දැන් පහුගිය කාලෙදී මේ කොළඹ ගම්පහ ප්‍රදේශවල ඉඳලම කොවිඩ් ආසාදිතයන් ගෙනිච්ච එතනට. පානදුරෙත් මූලික රෝහලේ සම්පූර්ණ කොවිඩ් රෝහලක් නෙමෙයි පානදුර. නමුත් එහිත් ඔය తాවකාලික වාට්ටු සංකීර්ණයක් ඉදිරි කළා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඒ දෙක ගලවන් ගියා. ඔබගේ ප්‍රවෘත්ති වලුත් පිඹුර සම්බන්ධයෙන් වාර්තා කළා. ප්‍රශ්නේ තියෙන්නේ අපිට එවැනි తాවකාලික වාට්ටු රෝහල් සංකීර්ණය තුලම ඒ පරිශ්‍රය තුලම ඉදි කරත් එය පවත්වාගෙන යා හැකි තරම් රෝහල් කාර්ය මණ්ඩලයක් නැහැ. ඇත්තට ඒක ඒ වෛද්‍යවරු මුහුණ දෙන වෛද්‍යවරු සහ වෛද්‍ය බලධාරීන් මුහුණ දෙන ප්‍රායෝගික ගැටලුවක්. රෝහල් සංකීර්ණය ඇතුළෙම මේ වාට්ටු බෙදලා තියෙන හැටියට ඕන්න පුළුවන් ඉන්න කාර්ය මණ්ඩලය යම්කිසි ආකාරයක මැනේජ් කරගන්න. නමුත් වෙන තැනක කාපාකකේ හරි භෞතිකව වෙන තැනකට ගෙනිච්චට පස්සේ කාර්ය මණ්ඩලය නැතුව මේක කරන්න බෑ. දැන් ප්‍රශ්නේ නෙමෙයි මේ තියෙන්නේ. හරිද? එතකොට එහෙමනම් කල යුතු වන්නේ
ඇඳන් හදන එක නෙමෙයි. හරි? දැන් කල යුතු වන්නේ ඉක්මනට කොහොමද අපි රෝහලට ඇතුළත් කරගන්න රෝගීන් ප්‍රමාණය අපේ රෝහල් ධාරිතාවට ගලපගන්නේ කොහොමද? හරි. ඒ සඳහායි මම කිව්වේ මෙය එහෙමනම් අපි දැන් කරන්න ඕන තවදුරටත් මනුෂ්‍ය ශරීරයක් කරහා බෝයිම වළක්වන එක. බෝයිම වළක්වන්න නම් සංචාර සීමා කරන්න ඕන. ගෙදරටලා තියාගන්න ඕන. හරිද? දැන් නිකන් ඒ කියන්නේ කොවිඩ් පැතිරෙනවා ඩෙල්ටා පැතිරෙනවා කියලා මේ 500ක් දාන්න පුළුවන් හෝල් එකේ 150ක් දැමීම දැන් වැඩක් නැහැ. නැත්තම් මලගෙදරට එන ගාන 25ක් කරාට දැන් වැඩක් නැහැ. දැන් අපි ඒ සීමා පන්නලා තියෙනවා. ඔබ කියන්නේ ඔබ අහන්න ඇති කොයිද චීන වුහාන් වල මෙවර ලොක්ඩවුන් එකකට ගියා. එක ඩේටා රෝගියෙක් ආසාතෙක් වාර්තා වුණාම තමයි ඒ ප්‍රදේශය ලොක්ඩවුන් කළේ. ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ඩේටා රෝගීන් 6 දෙනයි හම්බ වුණේ. 6 දෙනෙක් හම්බුනට පස්සේ ඒ වටේ තියෙන පරිපාලන ඒකක ගැන 11ක් සම්පූර්ණයෙන් වසා දැම්මා. හරිද? දැන් මම කිව්වේ දැන් මේකට මේ වෙන මැජික් නෑ. ඉස්සෙල්ලා අපි රෝහලට එන ප්‍රමාණය අඩු කරගන්න සහ රෝහලේ ඉන්න ධාරිතාව අපිට ගැළපෙන විදිහට හදාගන්න නම් කරන්න ඕනකම තිබෙන සංචරණය සීමා කරන්න. ඊළඟට අපිට පුළුවන් දැන් මෙහෙම අපි කොච්චර කලබල වුණත් දැන් මේ කටට ඇවිල්ලා තියුණාට පස්සේ ඔක්සිජන් හෙව්වට දැන් කරගන්න අමාරුයි. අපි හොයමු. හොයලා තියාගන්න ඕන. නමුත් දැන් දවසකට මම දන්න හැටියට ඔක්සිජන් අවශ්‍ය රෝගීන් ප්‍රමාණය 600 ඉක්මවලා තියෙනවා. මේක වැඩි වෙන්න අපි ඔක්සිජන් ගෙනාවටම හරියන්නේ නැහැ. සිලින්ඩර් ගෙනලා පැක් කරන්න පුළුවන්. නමුත් මේ රෝගීන්ට ඔක්සිජන් සපයන්න ක්‍රමවේදයන් ඕනනේ. වෙන මොකුත් නෑ. මම ඔය සියලු කරුණු වලින් කියන්නේ දැන් අපිට ඉතුරුලා තියෙන වැඩේ තමයි පළවෙනිම කළ යුතු වන්නේ වහන එක. වෛද්‍යජත් අපි අවසානයේ ඉන්න වැඩසටහනේ තාමත් එක එන්නතක්වත් නොලබපු ලබා ගන්න නොගිය පිරිසක් අපේ සමාජයේ ඉතුරු වෙලා ඉන්නවා. ඔබේ පණිවිඩය මොකක්ද? අනිවාර්යයෙන් මම ඒ අයට කියන්නේ එන්නත් කරණයෙන් තමයි අඩුතරමේ මේ මරණ සංඛ්‍යාව අඩු කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. සහ රෝගයේ සංකූලතාවයන් යම් ප්‍රමාණයකට පාලනය කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඔබ හිතින් තර්ක කරගන්න යන්න එපා. එන්නත් මාත්‍රා දෙකම ගත්ත අයත් මිය ගිහිලා තියෙනවායි කියලා. එහෙම යම් ප්‍රතිශතයක් තියෙන බව ඇත්ත. නමුත් දැන් එන්නත් වල කොයි එකද හොඳ 50%ක් 60ක් කවරේජ් එකක් එන්නේ කොහෙද? ඒව හොයන්න යන්න එපා. එන්නත හැකි පළමු අවස්ථාවේ ලබා ගන්න. එන්නතේ පළමු මාත්‍රාව ලබා නොගත්තා ඉන්නවා නම් ඇත්තටම අපිට පුද්ගලිකව කතා කරන්න. හරිද? අපි කොහොම හරි කරලා සෞඛ්‍ය අංශයත් එක්ක සම්බන්ධීකරණය කරලා ඒ වැඩේට අපිත් මදිහත් වෙන්න මම අපි හැම මදිහත් වෙමින් ඉන්නවා. එන්නත් කරණය කරගන්න දෙවෙනි මාත්‍රාවත් කොහොම හරි ගහ ගන්න. එන්නතත් අරගෙන අපි බලමු ඊළඟට කොහොමද මේ ජීවිතේ බේරගන්නේ කියලා. ඒ නිසා මම ඔබෙන් ඉතාම ආදරෙන් ඉල්ලන්නේ තවමත් එන්නත පිළිබඳව අනියත බියක් හදාගෙන ඉන්න. ඒ පිළිබඳව දුර්මතයක් ඔළුවේ තියාගෙන කවුරු හරි ඉන්නවා නම් කරුණා කරලා Tamanට තියෙන ළඟම තියෙන තැනට ගිහලා එන්නත් කරණය කරගන්න. එන්නත් කරණය කර ගැනීමෙන් පමණක් සෑහීමකටපත් වෙන්න එපා. සෞඛ්‍ය අංශ විසින් ලබා දෙන ඒ සියලු මාර්ගෝපදේශකයන් පිළිපදින්න, විශේෂයෙන්ම ගත්තොත් ඩිස්ටන්ස් එක සහ නිතර දෑස් පිරිසිදු කිරීම, මුඛාවරණ පැළඳීම, සංචරණය සීමා කිරීම මේවා කරලා අපට පුද්ගලිකව කරන්න පුළුවන් දේවලුත් අපි කරමු. එහෙම කරලා හරි මේ වැඩි වෙන මරණ ප්‍රමාණය කෙසේ හෝ අඩු කරගෙන ආසාතයන් ප්‍රමාණය අඩු කරගෙන මෙය කළමනාකරණය කර ගැනීම සඳහා මේ සෞඛ්‍ය බල අංශ ගන්න වෙහෙසට දායක වෙන්න කියන ඉල්ලීම මම මේ වෙලාවේදී ඔබෙන් ඉල්ලන්න කැමතියි. වෛද්‍යජාතිස්ස බෙහෙවින්ම ස්තුතියි අද ප්‍රතිගත සංවාදයට එක් වුණාට.